साधु 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 नमस्कार වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සෑමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අදත් අපි තෙරුවන් වන්දනාවෙන් අනතුරුව ධම්මංජුසාව වැඩසටහනින් උතුම් සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේක ඊටාම වැදගත් දේශනයක්. ඒකට හේතුව තමයි අපි නිරන්තරයෙන් ධර්මය ඉගෙන ගන්නවනේ. ධර්මය ඉගෙනගත්ත නැති අයට එන ප්‍රශ්න වලට වැඩිය ධර්මය ඉගෙන ගන්න අයට ඉගෙනගත් අයට එන ප්‍රශ්න වෙනස්. ධර්මය ඉගෙනගත්ත නැති අයට එන අකුසල් වලට වැඩිය ධර්මය ඉගෙන ගත්ත අයටත් අකුසල් එනවනේ. ඒ අකුසල් වල ස්වභාවය වෙනස්. ඒ කියන්නේ ඉගෙනගත්ත නැති අයට වැඩිය අකුසල් එනව නෙමෙයි. ඉගෙන ධර්මයේ දහම් දැනුමක් නැති අයට එන අකුසල් වල ස්වභාවයයි ධර්මඥානයක් තියෙන අයගේ අකුසල් වල ස්වභාවයයි ඇතැම් විට වෙනස් වෙනවා. සමහරු මේ ධර්ම දැනුම ලබාගෙන ධර්මයේ කියවලා ඉගෙනගෙන ඒ ධර්මයේම සමහර විට වාද විවාදයට ගන්නවා. ඔය මේ දවස්වලත් පහුගිය කාලෙත් ඇතැම් ඔය රහත් කියන මිත්‍යා මතධාරීන් ගොඩාක් මේ බුද්ධ වචනය ගැන සැක උපද්දවනවා. තර්ක විතර්ක කර ඉදිරිපත් කර මේ අහිංසක සදහැවතුන් තුල තියෙන ශ්‍රද්ධාවට හානි කරනවා. ඔවුන් විවිධ ඔවුන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා විවිධ තැන්වලින් දහම් පාට පෙන්න ඒවා කලවම් කරනවා. ඉතින් ඔය දහම් දැනුම තියනවා කියන ගිහි අයටත් යම් සීමාවකටනේ තියෙන්නේ. එතකොට ඔවුන් ඊට වැඩිය ටිකක් දන්න ඒගොල්ලන්ගේ ඒ තර්ක හමුවේදී ගොඩක් වෙලාවට තේරෙන්නේ නැතුව පැටලෙනවා. ඉතින් මේ දේශනාව ඉගෙන ගත්තාම තේරෙනවා අපි කොච්චර ධර්ම ගෞරවයෙන්ද ධර්මය ඉගෙන ගන්න ඕනේ. මේ දෙසුමේ නම ගාරව සූත්‍රය. සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ තමයි මේ දෙසුම තියෙන්නේ. බ්‍රහ්ම සංයුත්තේ. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ උරුවේලාවේ නේරංජරා නදී තෙර අජපාල නිග්‍රෝධ මූලේ. ඒ සම්බුද්ධත්වයට පත්වෙච්ච අලුත විශාල නුග වෘක්ෂයක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. භාග්‍යතුන් වහන්සේ හුදකලාවේ විවේකයෙන් දහම් මානසිකාර කරමින් ඉන්නකොට උන්වහන්සේගේ හිතට මෙවැනි සිතුවිල්ලක් ආවා.
දුක්ඛං අගාරවෝ විහරති අපපතිස්සෝ. තමාට වඩා ශ්‍රේෂ්ඨයෙකුට ගරු නොකොට බුහුමන් නොදක්වා ඉඳීම දුකක්. බලන්න බුදුරජාණන් වහන්සේට හිතෙච්ච කරුණ. තමාට වඩා ගුණේ වැඩි කෙනෙක් ගුරු තනතුරේ තියාගන්න නැතුව වාසය කිරීම දුකක්. කන්නුක්වාහං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙයන්ති. මං කුමනනම් ශ්‍රමණේකෝ වේවා බ්‍රාහ්මණේකෝ වේවා සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරමින් වාසය කරන්නෙම්ද කියලා හිතුණා. එතකොට භාග්‍යතුන් වහන්සේට ඒත් එක්කම හිතුණා අපරිපුන්නස්සකෝ සීලක්ඛන්දස්ස පරිපූර්යා අපරිපුන්නස්සකෝ සීලක්ඛන්දස්ස පාරිපූර්යා අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙයං. පරිපූර්ණ නො වූ සීලස්කන්ධයක් පරිපූර්ණ කර ගැනීම පිණිස තවත් වෙනත් ශ්‍රමණේකට හරි බ්‍රාහ්මණේකට හරි සත්කාර කරමින් ගෞරව කරමින් ඒ ඇසුරේ වාසය කළ යුතුයද? එවැනි කෙනෙක් දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ ඉන්නවද කියලා තථාගතයන් වහන්සේ බැලුවා. නකෝ පනාහං පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණයා පජය සදේව මනුස්සාය. අත්තනා සීල සම්පන්න තරං තමන් වහන්සේගේ සීලයට වඩා වැඩි සීලයකින් යුතු යම් කිසි ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරමින් වාසය කළ යුතුයද? ඒ විදිහේ ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ තථාගතයන් වහන්සේට දකින්න හිටියේ නෑ. මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් භාග්‍යවතුන් වහන්සේ තරම් සීලයෙන් යුක්ත කෙනෙක් හෝ ඊට වඩා වැඩි සීලයකින් යුතු උතුමෙක් දකින්න නැහැ. දකින්න නොලැබුණේ නැති නිසා. අපරිපුන්නස්සකෝ සමාධිස්කන්ධස්ස පාරිපූර්යා අපරිපූර්ණ වූ සමාධිස්කන්ධේ පරිපූර්ණ කරගන්නට යම් උපදේශක් ගත යුතුද? එවැනි ගුරුවරයෙක් දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් කොහෙවත් උන්වහන්සේට දකින්න හිටියේ නැහැ. මොකද මේකේ හොඳ වචනයක් තියෙනවා. යම් කිසි ශිල්පයක් ගන්න නම් ඒ කියන්නේ අපරිපූර්ණ සීලස්කන්ධය කියන්නේ තමාගේ සීලේ යම් අඩුපාඩු තියෙනවා. කාය වචනයෙන් වැරදි වෙනවා. ඒවා හදාගන්න නම් ඒ අඩුපාඩු නැති ගුරුවරයෙක් ඇසුරු කරන්න ඕනේ. කොහොමද ඇසුරු කරන්න ඕනේ? සක්කත්වා ගරුකත්වා උපනිස්සාය. සත්කාර කරමින් ගෞරව දක්වමින් ඇසුරු කොට වසන්න ඕනේ. නිකම්ම ඇසුරු කරාට බෑ. එහෙම තමයි සීලය පිරෙන්නේ හරියට. ඊළඟට සමාධිය පිරෙන්නේ. ඊළඟට ප්‍රඥාව ගැනත් එහෙමම මෙනෙහි කරලා බැලුවා. ඒතර සමාධියට උපදෙස් ගන්න කිසි කෙනෙක් නැහැ. තථාගතයන් වහන්සේගේ සමාධිය පරිපූර්ණයි. ප්‍රඥාවෙන් තථාගතයන් වහන්සේට වැඩි යමෙක් ඉන්නවද බැලුවා? කිසි කෙනෙක් නැහැ. විමුක්ති ස්කන්ධය බැලුවා. කිසි කෙනෙක් නැහැ. විමුක්ති ඥාන දර්ශනය බැලුවා. යම් යම් විමුක්ති ඥාන දර්ශන ලෞකික ලැබපු අය ඉන්නවා. සමහර විට කාමයන්ගෙන් වෙන් වෙච්ච ඍෂිවරු ඉන්නවා. ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ ආදී ලැබපු. නමුත් සියලු කෙලෙසුන් දුරුකොට ඒ ඉපදීම ශේකලා බඹසර වාසයේ සම්පූර්ණ කළා
නිවන පිණිස කළ යුතු සියල්ල කළා නැවත කිසිවක් කරන්නට දෙයක් නැත කියන ඒ විමුක්ති ඥාන දර්ශනය තථාගතයන් වහන්සේ පරිපූර්ණව ලබලා හිටියා. එවැනි හෝ ඊට වඩා වැඩි ඥාන දර්ශනයකින් යුතු කෙනෙක් ලෝකේ කිසිම තැනක කුමන හෝ ආකාරයෙන් හිටියේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේ කල්පනා කළා එහෙනම් මම මොකද කරන්නේ? යන්නෝ නාහං වායං ධම්මෝ මයා අභිසම්බුද්ධෝ යම් කිසි ආකාරයකින් මා විසින් යම් ධර්මයක් අවබෝධ කරගත්තාද තමේව ධම්මං ඒ ධර්මයටම සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේ යන්ති සත්කාර කරමින් ගෞරව දක්වමින් ඇසුරු කොට වාසය කරන්නෙම් කියලා තථාගතයන් වහන්සේට හිතුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අදහස භාග්‍යතුන් වහන්සේගේ ආකල්පය මොනතරම් පිරිසිදුද? බුදු නුවණින් දැක්කා ගුරු ඇසුරක් නැතිව තමාට වඩා ගුණයෙන් වැඩි අය ඇසුරු නොකොට ඉඳීම දුකක් කියලා. දැන් අද සමහර විට තමාට වඩා ගුණයෙන් වැඩි උතුමෝ මග හැරලා යනවා. අතහැරලා යනවා. ඒ ඇසුරට කැමති නෑ. ඒක නුවණැත්තෙගේ ලක්ෂණයක් නෙමෙයි. නුවණ පිපාසයෙන් ඉන්න කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. ඥාන පිපාසයෙන් ඉන්න කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. ඊළඟට ධර්මයේ උගන්වන ගුරුවරයාට සත්කාර කරමින් ගෞරව කරමින් ඇසුරු කළ යුතුයි. දැන් බලන්න අපිට ලොකු ස්වාමීන් වහන්සේ කියපු කරුණක් තියෙනවා. ඒ තමයි ඉස්සර අපි පුංචි කාලේ මොන්ටිසෝරි යනකොට ගුරුවරයාට හැම එකක්ම ගිහිල්ලා කියනවා. තමාට බඩගිනි නම් කියනවා, වැසිකිලි කැසිකිලි යන්න ඕන නම් කියනවා, ගෙදර යන්න හිතෙනවා නම් කියනවා, තරහ ගියොත් කියනවා, හැම එකක්ම කියනවා. ඊළඟට වුණ 5 වසරට එනකම්ම ඒක තියෙනවා. 5 වසරෙන් පස්සේ ගුරුවරු කීප දෙනෙක් එනවා. අන්න එතකොට එහෙම අර එක ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නකොට තිබ්බ එක නෑ. එක ගුරුවරයෙක් කියනවා පීරියඩ් එක ඉවර වුණා යනවා, තව ගුරුවරයෙක් කියනවා අර තමාට සැර කරන්නේ නැති කෙනෙකුට ටිකක් ආස කරන ගුරුවරයෙකුට හොඳ ගුරුවරයාට නෙමෙයි සමහර විට තමන්ගේ හිත පහදින්නේ. ඊළඟට සාමාන්‍ය පෙළේදී තවත් වෙනස් වෙනවා. විෂයන් 10ට ගුරුවරු 10 දෙනෙක් එනවා. පොඩි වෙලාවකට ඇසුරු කරනවා යනවා. උසස් පෙළ කරද්දි තවත් වෙනස් වෙනවා. විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ ගුරුවරයෙක් දැක්කම නැගිටින්නේවත් නැහැ. ඇවිල්ලා උගන්ලා යනවා. දැන් ඊටත් වඩා බරපතලයි. දැන් ගුරුවරයෙක් නැති තරම්. දැන් තාක්ෂණයෙන් බණ අහනවා. තාක්ෂණයෙන් ශිල්ප ඉගෙන ගන්නවා. එතකොට අපි හිතමු YouTube හරි Facebook එකෙන් හරි යමක් ඉගෙන ගන්නකොට ඒකේ ඒ තමන්ගේ මුදලක් වියදම් කරලා තමන් ඉගෙන ගන්නවා කියන හැඟීමක් මිසක ඒ ශිල්පේ උගන්වන ගුරුවරයා ගැන ගෞරවයක් පිහිටන්නේ නැහැ. නමුත් අතීතයේ ක්‍රමය එහෙම නෙමෙයි. අතීතයේ ගුරුවරයා ළඟට යනවා. ගුරුවරයාගේ ගෙදර නතර වෙනවා. නතර වෙලා ශිල්ප ඉගෙන ගන්නවා. සියලු ශිල්ප ඒ ගුරුවරයා උගන්වනවා. ගුරුවරයා දක්ෂ කෙනෙක්. ගුරුවරයාත් එක්ක ඉන්නකොට ගොඩාක් කල ඒ ශිෂ්‍යයාගේ අඩුපාඩු ප්‍රකට වෙනවා. ඒවා නසන්ට උගන්වනවා. උගන්ලත් දක්ෂ පරිපූර්ණ ශිෂ්‍යයෙක් බිහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙනවා මුල් කාලේ තිබ්බ අවුරුදු 10ක් උපසම්පදා වෙලා අවුරුදු 10ක් ගුරුවරයා ළඟ හරි උපාධ්‍යයන් වහන්සේ ළඟ හරි එහෙම නැත්නම් ගුරුවරයා හරි උපාධ්‍යයන් වහන්සේගේ හරි අවසරයෙන් නිස්සයාචාර්ය කියලා කියන්නේ ඇසුරු කරමින් වසන්ඩ ගුරුවරයෙක් තෝරගෙන හරි ඒ වැඩිහිටි භික්ෂුව ඇසුරේ අනිවාර්යෙන් ඉන්න ඕනේ අවුරුදු 10ක්. පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික කරුණු මත අවුරුදු 5ක් අනිවාර්ය කළා. අදටත් ඒක තියෙනවා ගුරු ඇසුරේ අවුරුදු 5ක් අනිවාර්යෙන් ඉන්න ඕනේ ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් වුණත්. හැබැයි ව්‍යක්ත ප්‍රතිබල නැත්තම් දිවි තියනකම් ගුරුවරයාත් නැහැර ඉන්න ඕනේ. ඒ කියන්නේ හුරි සීලය සමාධිය හොඳට පුරුදු කරගන්න බැරි වුණොත්
ප්‍රඥාව පුරුදු කරගන්න බැරුණොත් ගුරුවරයා අත් නොහැර ඉන්න ඕන දිවි තිබෙනකන් අත් නොහැර අත්හැර නොයා යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පැනෙවුවා විනේ. ඒ ඇයි ඒ තරම් මේ සත්කාර කිරීම, ගෞරව කිරීම, ඒ ගුරුවරයාට ගෞරව කිරීම වටිනවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒකයි කිව්වේ දුකක් කියලා එක. මොකද හේතුව විවිධ අර්බුදවල පැටලෙනවා ගුරු ඇසුරෙන් මිදුනහම. එතකොට මේ තථාගතයන් වහන්සේ අන්තිමට කල්පනා කළා බුදුරජාණන් වහන්සේට වඩා ගුණයෙන් නුවණින් වැඩි නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා එහෙනම් මම ධර්මයටම මා විසින් හොයාගත් අවබෝධ කරපු ධර්මයටම සත්කාර කරමින් ගෞරව කරමින් ඇසුරු කොට වසනවා කියලා. දැන් ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලා තමයි ගිහි අයට ගුරුවරු වෙන්නේ. ඒත් සමහර ගිහි කෙනෙක් කල්පනා කරනෝ නැහැ මට ඕනේ. එහෙම. එතකොට ඇයි එහෙම හිතන්නේ? තමාට වඩා සීලෙන් උසස් තමා උපසම්පදා සිල් ලකින්නේ නැහෙනි. එතකොට මේ සීලය තමාට වඩා ගොඩාක් වැඩි සීලයක් ආරක්ෂා කරන කෙනෙකුට ගෞරව සත්කාර කිරීම මදිකමක් කියලා සලකන්නේ තමා තුළ තියෙන හිස් බවක් නේද? ඊට පස්සේ වුණ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ওই විදිහට හිතුවට පස්සේ මේක දැක්කා සහම්පති බ්‍රහ්මරාජයා, අනාගාමී බ්‍රහ්මරාජයෙක්. අතකෝ බ්‍රහ්මා සහම්පති භගවතෝ චේතසෝ චේතෝ පරිවිතක්ක මඤ්ඤාය. භාග්‍යතුන් වහන්සේගේ ඒ චිත්ත පරිවිතරකේ දැනගෙන සේයතහාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරේ පසාරිතං වා බාහං සම්මිඤ්ජය ඒවමෙවං බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ භගවතෝ පුරතෝ පාතුර හෝසි. බලවත් පුරුෂයෙක් දික්කල හතක් හකුලන වේගයෙන් හකුලපුවතක් දික්කල වේ අකුලපුවතක් දික්කරන වේගයෙන් දික්කල හතක් හකුලන වේගයෙන් කියන්නේ ෂණයකින් බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන්ව අජපාල නුගරුක ළඟ පහළ වුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. සාම්පති බ්‍රහ්මරාජයා පහළ වෙලා ඒකාංශ කරලා උතුරු සළුව පොරව ගත්තා. පොරවගෙන භාග්‍යතුන් වහන්සේට ඇඳිලි බැඳ වන්දනා කරගත්තා. වන්දනා කරගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා ඒව මේතං භගවා ඒව මේතං සුගත. භාග්‍යතුන් වහන්සේක එහෙමමයි, සුගතයන් වහන්සේක එහෙමමයි. දැන් බලන්න මේ බ්‍රහ්මයා කලින් ජීවිතේ කලින් බුද්ධ ශාසනයක බණ අහලා අනාගාමී වෙච්ච බ්‍රහ්මයෙක්. එතකොට තථාගතයන් වහන්සේට කලින්නේ සෝවාන් සකදාගාමි අනාගාමි උනේ. නමුත් තථාගතයන් වහන්සේක සම කරන්න බෑ. බුදුවරුන්ගේ ආනුභාවය අඳුරනවා. නිකලෙස් බවට පත්වෙන මාවතට පියවර තබන ශ්‍රාවකයෝ ශාස්ත්‍රවරුන්ට ගෞරව කරනවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේට සහම්පති බ්‍රහ්මයා ගෞරව කරපු හැටි. වැඳලා මේ සලුව සකස් කරගෙන මනාකොට වැඳලා එසේ භාග්‍යතුන් වහන්සේක එහෙමමයි සුගතයන් වහන්සේ කියලා කිව්වා මිසක බුදුරජාණන් වහන්සේට දැනුමුතුකම් දෙන්නවන් නෙමෙයි. ඊට පස්සේ කියනවා යේපිතේ භන්තේ අහේසුං අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීත කාලයේ මරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියාහුද තේපි භගවන්තෝ ධම්මඤ්ඤේව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරින්සු. ඒ තථාගතයන් වහන්සේලාත් ඒ භාග්‍යතුන් වහන්සේලාත් ධර්මයටම සත්කාර කරමින් ගෞරව කරමින් වාසය කළාහුය කියලා කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනාගත කාලයේ යම් තථාගතයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙනවද ඒ බුදුරජාණන් වහන්සේලාත් ධර්මයටම සත්කාර කරමින් ගෞරව කරමින් වාසය කරන්නාහ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි භගවාපි භන්තේ ඒතරහි අරහං සම්මා සම්බුද්ධෝ. දැන් භාග්‍යතුන් වහන්සේ තමයි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ. ධම්මඤ්ඤේව සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරතු. ස්වාමිනී ධර්මයටම සත්කාර කරමින් ගෞරව කරමින් වාසය කරනසේක්වා කියලා ඉල්ලා හිටියා. වෙන ගුරුවරයෙක් නෑ තුන් ලෝකෙම අපේ බුදුරජාණන් වහන්සේට.
ඒ නිසා ධර්මයටමයි සියලු බුදුවරු ගෞරව කරන්නේ, සත්කාර කරන්නේ. ඉදමවෝච බ්‍රහ්මා සහම්පති, සහම්පති බ්‍රහ්මයා මේ පැවසුවා. ඉදං වත්තා තහපරං ඒතදවෝච, එහෙම කියලා මෙහෙමත් නැවත කිව්වා. ගාථා 3ක් තියෙනවා. යේචබ්බ තීතා සම්බුද්ධා යේච බුද්ධා අනාගතා යෝචේතරහි සම්බුද්ධෝ බහුන්නං සෝකනාසනෝ. කියනවා අතීතේ යම්තාක් සම්බුදුවරු වැඩ සිටියාද, අනාගතේ යම්තාක් වැඩ සිටින්නාහුද, වර්තමානයේ බොහෝ සත්වයන්ගේ ශෝක නසන්නා වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටීද. සබ්බේ සද්ධම්ම ගරුණෝ විහංසු විහරන්තිච අතෝපි විහරිස්සanti ඒසා බුද්ධාන ධම්මතා. අතීතේ සද්ධර්මයට ගෞරව කරමින්මයි බුදුවරු වැඩ වාසය කළායි. අතීතේ සද්ධර්මයට ගෞරව කරමින්මයි බුදුවරු වැඩ වාසය කළේ. අනාගතේත් වැඩ වාසය කරන්නේ එසේමයි, වර්තමානෙත් එසේමයි. ඒසා බුද්ධාන ධම්මතා, ඒක බුදුවරුන්ගේ ධර්මතාවයක්. තස්මාහි අත්තකාමේන මහත්තම අභිකංකතා. ඒ නිසා අර්ථය කැමති, යහපතට ආසා කරන, මහත් වූ යහපතට ආසා කරන කෙනා සද්ධම්මෝ ගරුකාතබ්බෝ, සද්ධර්මයට ගරු කළ යුතුයි. සරං බුද්ධාන ශාසනං, සද්ධර්මයට ගෞරව කරමින් බුදු සසුනේ හැසිරිය යුතුයි. බලන්න, බුදු සසුන සද්ධර්මයට ගෞරව කරමින්, බුදු සසුන බුද්ධානුශාසනාව සිහි කරමින් වාසය කළ යුතුයි. තමාට වැඩ කැමති, තමාගේ යහපතට ආස කරන, තමාගේ යහපත ප්‍රාර්ථනා කරන පුද්ගලයා කළ යුත්තේ කුමක්ද? බුදු සසුන සිහි කරමින්, සද්ධර්මයට ගෞරව කරමින් වාසය කිරීම. ඒ නිසා නොයෙක් උද්දච්ච ගතිය ඇති මිත්‍යා මතධාරී නොයෙක් දේ කිව්වත්, පින්වතුනි, ඔබ මේ බුද්ධ වචනය පිළිබඳව තියෙන ගෞරවයට අල්ප මාත්‍ර වෙනසක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. මේක බොහෝම මහන්සියෙන් අපි උපදවාගත්ත ශ්‍රද්ධාවක්. මේ ලෝකෙ දැන් මේ අපි ඩුබායි දේශයේම ගත්තොත් විශාල ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ සිංහල බෞද්ධ අය අතර ඊටාම සුළු පිරිසයි, සුළු ප්‍රතිශතයයි නිතර තෙරුවන් වඳමින්, ධර්මය අහමින්, තෙරුවන තමයි අපේ ජීවිතේකම පිහිට පිළිසරණ කියලා තෙරුවන් පිහිට කරගෙන පින් කරන්නේ, කුසල් වඩන්නේ, තමාගේ හිත කිලිටි කරන අකුසලයේ අතහැරලා දස කුසල් මාවතට ආවේ. පංච දුස්චරිත අතහැරලා පන්සිල් ලකින්න පටන් ගත්තේ. මාසුරුකම අත්හැරලා දන් දෙන්න පටන් ගත්තේ. තෙරුවන්ට ගෞරව බුහුමන් දක්වන්න පටන් ගත්තේ. ඊටාම සුළු පිරිසයි. දැන් ලංකාවෙන් යනකොට රුවන්මැලිසෑය වඳින්න ඕනේ, ලංකාවට යනකොට රුවන්මැලිසෑය වඳින්න ඕනේ, මහා බෝධිය වඳින්න ඕනේ කියලා බොහොම ගෞරවයෙන් මෙහි ඉඳලම පූජා ද්‍රව්‍ය අරන් යන කාලයක් ඉස්සර තිබ්බේ නැහැ. ඒ ශ්‍රද්ධාව නිසා ඇති උනේ. ඉතින් ඒ ශ්‍රද්ධාවට හානි වෙන්න නොයෙක් හතුරු ඉන්නවා. ඒ හතුරන්ට අහු වෙන්න හොඳ නැහැ අපි. සද්ධර්මයටමයි තථාගතවරු පවා මේ ලෝකේ යම්තාක් පහළ වුණාද බුදුවරු, සියලුම බුදුවරු මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයේ නම් වූ මේ ධර්මයටමයි ගෞරව කළේ, සත්කාර කළේ. අනාගත බුදුවරුත් එසේමයි. අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමමයි. දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ශාලාවේ, උපස්ථාන ශාලාවේ දහම් කතාවක් කරනකොට දොර වහලා තිබ්බේ. එළියට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ උළුවස්ස ළඟ හිටගෙන වැඩ හිටිය දොර අරින්න නැතුව දහම් කතාව ඉවර වෙනකන්. අර ස්වාමීන් වහන්සේලා දන්නේ දහම් කතාව දිගට ගියා. ඉවර වුණාට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ දොරට තට්ටු කරලා ඇතුළට වැඩි. එතකොට කිව්වා, මහණනි, ඊටාම හොඳයි ඔබ කරමින් හිටපු දහම් කතාව. නමුත් මගේ පිටත් පොඩ්ඩක් රිදෙනවා කිව්වා, හිටගෙන ඉඳලා ගොඩක් වෙලා. තථාගතයන් වහන්සේ එක සතුටින් කිව්වේ, ධර්ම ගෞරවයෙන්
බලන්න ශ්‍රාවකේ තමන් උපදවාගත්ත තමන් සොයාගත්ත ධර්මය තමන් වහන්සේ වෙතින් අහපු ශ්‍රාවකෙක් නැවත කියනකොට ඒ ධර්මයට ගෞරව කරපු හැටි අපිට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එහෙම ගෞරව කරනවා අපි දැක්කද නැද්ද කියලා අපි දන්නේ නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපි දැකලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ උගන්වපු ධර්මයේ ඉගෙනගෙන ඒ තථාගත ධර්මයේ ශිෂ්‍යෝ කියනකොට ඊටාම ශ්‍රද්ධාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ අහගෙන ඉඳලා ඒ ධර්මයේ මෙනෙහි කරන නැවත අපිටත් එතන හිටපු නැති අනිත් ශිෂ්‍යයන්ට පවා කියනවා මේ අහවල් ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දහම් කතාවක් කළා ඒක කොච්චර ඇත්තද ඒ විදිහට මේ ආශ්මතුන්ලත් මෙනෙහි කරන්න කියලා. ඒ තමයි ධර්ම ගෞරවය. ඒ නිසා මේ සියලු බුදුවරු සද්ධර්මයට අතිශය ගෞරව දක්වනවා. ඒ ධර්මයට ඒ වචන තුනක් තියෙනවානේ. සක්කත්වා ගරුකත්වා උපනිස්සය විහෙරಂತಿ. සත්කාර කරමින් ගෞරව කරමින් ධර්මය අසුරු කරන්න ඕන. ඒ නිසා මේ ඉගෙන ගන්න දහම් කරුණු හොඳට අහලා හොඳට මතක තියාගෙන අපි ධර්ම ගෞරවය තව තවත් දියුණු කරගත්තොත් අපිට මේ බුද්ධ ශාසනයේ තව තවත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ සඳහා හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අපි සවස තෙරුවන් වන්දනාව තුලින් ධර්ම ශ්‍රවණේ තුලින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍යානුභාවයත් අද දවස පුරාවට බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන වශයෙන් අප හැම දෙනා රැස් කරගත්ත සියලු පුණ්‍ය සම්භාරයත් ගටිකාර සහම්පති බ්‍රහ්මරාජරු ප්‍රධාන සියලු බ්‍රහ්මයන් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙව් රජ දරුවන් ප්‍රධාන සදෙව්ලොව වාසී දෙවියෝ ආලවක දෙව් රජුන් සේරිස්සක දෙව් රජුන් ප්‍රධාන දෙව් පිරිස අපගේ ඉෂ්ට දේවතාවරු මේ ප්‍රදේශ බාහිර පළාත් බාහිර සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වූ සැපයටපත් වෙත්වා. දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැම දෙනා නමින් මිය පරලොවගේ සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේද පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවයන් වහන්සේට අපගේ මහෝපාද්‍යය මහානායක ස්වාමීන් වහන්සේට මහමෙවුනාවේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන්ව නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් තෙරුවන් වන්දනාව සමග එක්වුණ ඔබ හැම දෙනාටත් ඒ තෙරුවන් වන්දනාව සඳහා කටයුතු සම්පාදනය කරන මේ අසපුවේ නිවාසිකව සිටින උපාසක පින්වතුන්ට ඒ වගේම මේ මහමෙවුනා භාවනා සප ආරම්භයේ පටන් මේ මොහොත දක්වාම නොඑක ආකාරයෙන් වත් පිළිවෙත් සිදු කරන කටයුතු කරන සිව්පසෙන් අප උපස්ථාන කරන මූල්‍යමය වශයෙන් අනුග්‍රහ කරන විශේෂයෙන්ම ආරාම පූජාව සඳහා දායකත්වයේ දරන සෑම සියලු පින්වතුන්ටත් අද දවසේ දවස පුරාවට දන්පැන් පූජා කරපු පින්වතුන්ටත් මේ පුණ්‍යානුභාවය එකලෙස පිහිටත්වා. හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදී ද්වාදරුවන් හැමටත් මේ පින් එකලෙස පිහිටත්වා. සියලු දෙනාට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව ලැබෙත්වා. දීර්ඝායුෂ ලැබෙත්වා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය සූසය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම කොරෝනා රෝගයෙන් පීඩා ලබන සියලු දෙනා අනිකුත් රෝග වලින් පීඩා ලබන සියලු දෙනාට වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. මේ දුබායි දේශයෙන් වහවහ මේ වසංගත රෝගේ දුරු වේවා. අපගේ ලංකාද්වීපයේද සුරකේවා. සියලු දෙනාට සියලු ආරක්ෂා රැකවරණ වෙත්වා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
හැම දිනම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් වන්දනා කරන්න කියන්න. ඕකාස වන්දාමි බන්ති. මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං. සාමිනා කතං පුඤ්ඤං මයි හන්දා තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්ති. ඕකාස කමාමි බන්ති. ဒုတိယံ පි ඕකාස කමාමි බන්ති. තතියම් පි ඕකාස කමාමි බන්ති. සියලු දෙනා නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.